රට මගේ රට මා ඉපදුන රට ඇදෙන වැදෙන රට මගේම මව් රට මේ රට මගේ රට මා ඉපදුන රට ඇදෙන වැදෙන රට මගේ ලෝකයේ දැනට ජීවමානව පවතින ඉපැරණි සංස්කෘතීන් අතරින් ශ්‍රී ලංකාවද එකක්. ඒ පිළිබඳ කතාන්දරය ගොඩනැගී ඇත්තේ මල්වතුවේ නමින් හැඳින්වෙන නදිය වටා. රිටිගල සිරස සිඹිමින් පහලට වසිනා රැලි මත රැලි නාගන රන් දියවර අගනා සුළඟට ලෙලෙන තුරුපත් මල් වැසි වසිනා පද බැඳ ගයමි ඒ මල් වතු ඔය වරුණා පූජනීය රිටිගල කන්දෙන් ඇරඹෙන මල්වතු ඔය ශ්‍රී ලංකාවේ උතුරු මැද තැනිතලා ප්‍රදේශ ඔස්සේ සැතපුම් 102ක් තුරට ගලා ගොස් මන්නාරම් බොක්කට වැටෙන්නේ අරිප්පු නම් ස්ථානය අසලින්. මුහුදට වැටෙන විට එය හැඳින්වෙන්නේ අරුවි ආරු යන නමින්. ශ්‍රී ලංකාවේ දෙවන දිගම ගංගාව මෙන්ම ඓතිහාසික අතින් ඉතාමත් වැදගත් ගංගාවද එය වනවා. දිවයිනේ දෙවන විශාලතම ගංගා ද්‍රෝණියේ පිහිටා ඇති මල්වතු ඔය ශ්‍රී ලංකාවේ පුරාතන ඉතිහාසයේ කේන්ද්‍රීය ස්ථානයද වනවා. වසර 1500ක් පුරාවට මේ රටේ අගනුවර ලෙස පැවති අනුරාධපුරය වයඹදිග වෙරළ තීරය සමග යා කරමින් ගලා බසින මේ ගංගාවට ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය විස්තර කරන වංශ කතාවේ හිමිවන්නේ අතිශයින් වැදගත් ස්ථානයක්. ගංගාව පිළිබඳ මෙම කතාන්දරය ශ්‍රී ලංකාවේ මහා විහාරය පිළිබඳ වංශ කතාව වන මහා වංශයේ දෙවන කොටස වන චූල වංශයේ සඳහන් වෙනවා. ක්‍රිස්තු පූර්ව 100 වන සියවසේ සිට 1815 දක්වා මෙරට වැදගත් සිදුවීම් අකණ්ඩව වාර්තාගත වී ඇති මෙම වංශ කතාවන් ලෝකයේ තිබෙන පැරණිතම වංශ කතා ලෙස සැලකෙනවා. ශ්‍රී ලංකාවේ වංශ කතා අතුරින් පැරණිතම වංශ කතාව වන දීප වංශයට අනුව සිංහල ජාතියේ ආදිකර්තෘවරයා වන විජය කුමාරයා ඔහුගේ තම්බපන්නි නම් අගනුවර පිහිටුවාගෙන තිබුණේ ගම් යුරක. ඒ ගඟ මල්වතු ඔය ලෙස සලකන්න පුළුවන්. ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධක වලින් පෙන්눔 කෙරෙන්නේ සිංහලයන් මල්වතු ඔය ඔස්සේ රට තුලට අවුත් අවසානයේ අනුරාධපුරයට ළඟා වූ බවයි. මහා වංශයේ දැක්වෙන ආකාරයට උපතිස්සගාම අනුරාධගාම වැනි මුලින්ම පිහිටුවාගත් ගම් බොහොමයක්ම ඉදිවී තිබුණේ ගම් යූරුවල. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී විජය කුමරුන්ගේ මීමුණු පුරා වූ පණ්ඩුකාභය රජතුමා අගනුවර අනුරාධ ග්‍රාමයට රැගෙන ගොස් අනුරාධපුරය නම් මහා පුරවරය පිහිටෙව්වා. අනුරාධපුරයේ ඉදිකළ මුල්ම මහා වැව වන බසවක්කුළම ඔහු ඉදිකළේ මල්වතු ඔයේ ජලය යොදාගෙනයි. නව නගරය මැද පිහිටි අක්කර 225ක් පුරා පැතිර ගිය මේ වැවෙන් සැපයුණු ජලයෙන් නගරය වැඩි දියුණුවට පත්වන්න වුණා. පුරවරය තරමටම ඉපැරණි බසවක්කුළම වැව අනුරාධපුරය අගනුවර වශයෙන් පැවති මුළු කාලය පුරා ශතවර්ෂ 15කට වැඩි කාලයක් මුල් ආකාරයෙන්ම හොඳින් පැවතුණා. පුරවරය දියුණු වී හාත්පස විහිදා යෑමත් සමගම එහි ජනයාගේ අවශ්‍යතාවයන්ද ඉහළ යන්නට වුණා. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 114ත් 136ත් අතර කාලයේ රජ කළ ගජබාහු රජතුමා
මල්වතු ඔයේ ජලය යොදාගෙන නුවර වැව ඉදි කළා. බසවක් කුලම වැව පැතිර ගොස් තිබුණේ අක්කර 100 ගණනක් දුරට පමණයි. අක්කර 2960ක ප්‍රදේශයක් පුරාවට පැතිරුණු නුවර වැව ඒ වගේ දසගුණයක් විශාලයි. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ විසූ කාශ්‍යපගේ පිය රජතුමා වූ ධාතුසේන රජතුමා මල්වතු ඔයේ ජලය සැතපුම් 17ක් දුරට රැගෙන යාමට හැකිවන ආකාරයට ඒ හරහා බැම්මක් ඉදි කළා. අනුරාධපුරයට උතුරින් වෙරළේ සිට සැතපුම් කිහිපයක් මෙපිටින් ගලා බසින ජලය හරස් කරමින් ඔහු යෝධ බැම්මක් තැනුවා. තනි ගල් කුට්ටි යොදා ගනිමින් අඩි 90ක් ඝනකමින්ද අඩි 12ක් පළලින්ද වන ආකාරයට ඔහු තැනූ මේ දියමන් කඩ දිස්වන්නේ ගඟ හරහා ඉදි කළ මාවතක් ලෙසටයි. ගංගාවේ ගමන් මාර්ගය හරස් කර එහි ජලය රැගෙන යාමට ධාතුසේන රජතුමා සැතපුම් 17ක් දිගට ඇල මාර්ගයක් තැනුවා. මෙය අදටත් දකින්න තිබෙනවා. දෙපස වැඩුණු ගස්වල සෙවන ලබමින් ගමක තිබෙන 12 පාරක් මෙන් ඒ මේ අතට වක්ව ගලා යමින් එය වැටෙන්නේ යෝධ වැවට. වැවේ විශාලත්වය නිසාම යෝධයන් තැනූ වැවක් ලෙසට ගැමියන් හැඳින් වූ ඒ යෝධ වැව ආදි යුගයේ ඉංජිනේරු ශිල්පයේ මහිමය කියාපාන මහා ආශ්චර්යයන් අතුරින් එකක්. පුරාතන ලෝකයේ විශාලතම ජලාශයන් අතුරින් එකක් වන යෝධ වැවට විශාලත්වය අතින් ශ්‍රී ලංකාවේ වැව් අතුරින් දෙවන ස්ථානය හිමිවනවා. එය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වත්මන් මන්නාරමට සැතපුම් 15ක් ගිනිකොන දෙසට වන්නටයි. සිතිජය දක්වා පැතිර ගියා වූ ගොඩබිමෙහි පිහිටි මහා සාගරයක් බඳු වූ යෝධ වැව මුල් කාලයේදී අක්කර 6400ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර තිබුණා. මුහුදේ දක්නට ඇති ආකාරයට සුළඟේත් රළපතරේත් බලපෑම මේ වැවේ දක්නට තිබෙනවා. ඒ වගේම විටින් විට වෙනස් වන සුළු විවිධ මනෝභාවයන් මේ වැවෙත් දිස් වෙනවා. භූමිය පෝෂණය කරමින්ද සරු කරමින්ද රටේ වියලි පෙදෙස් අතුරින් එකක් ලංකාවේ සහල් නැලිය බවට පත් කරමින්ද යෝධ වැව තවමත් වැජබෙනවා. යෝධ වැව මෙකල දක්නට ඇත්තේ එදාට වඩා කුඩා වූ ආකාරයෙන්. වත්මන් මූලාශ්‍රවලින් හෙළිවන ආකාරයට එය දැනට පැතිර ඇත්තේ අක්කර 4550ක භූමි ප්‍රමාණයකයි. ඉන් අක්කර 27181ක භූමි ප්‍රමාණයක වගාවට ජලය සැපේන කුඩා ඇල මාර්ග 162ක් පෝෂණය කෙරෙනවා. වැව තනා මේ වන විට වසර 1600කට වැඩි කලක් ගත වී ඇතත් තවමත් රටේ වැඩිම සරුසාර අස්වැන්නක් නිපද වෙන්නේ ඒ වැව යටතේ වගා කරන කුඹුරුවල. ධාතුසේන රජතුමාගෙන් පසුව වැඩිම වැව් ගණනක් ඉදිකර ඇත්තේ දෙවන මොග්ගල්ලාන රජතුමා. චූල වංශය සඳහන් කරන ආකාරයට ක්‍රිස්තු වර්ෂ 531ත් 551ත් අතර කාලයේ මල්වතු ඔය කඳු අතර හරස් කරමින් ඔහු මහා වැව් 3ක් ඉදිකර තිබෙනවා. මුගලන් පඬුවා බා මහදාසෙන් නිරිඳු වැව් බැඳ අමුණු කරවා දියවර රැන්දු රජරට කෙතින් සහලින් නිති සිරි කැන්දු කරවූ අසිරි සිරි සිරිලක මන බැන්දු අනුරාධපුරයට සැතපුම් 7ක් ගිනිකොන දෙසට වන්නට දස අතට පැතිර ගිය නාච්ච දුව වැව ඉන් එකක්. ඊළඟ සියවස් කීපයේදී ඒ ප්‍රදේශය පුරා තැනූ වැව් 1853ක්ම පෝෂණය වුණේ මල්වතු ඔයේ ජලයෙන්. ඒ වැව් අතුරින් 1127ක් තාමත් භාවිතයට යොදා ගැනෙනවා. ශිෂ්ටාචාරයන් පහළවන්නේ ගම් ඉවුරු පදනම් කරගෙනයි. ඒවායේ පැවැත්මටත් වර්ධනයටත් ජල භාවිතයෙන් ඉටුවන්නේ ඉතා වැදගත් මෙහෙවරක්. පුරාතන ලෝකයේ පැවති මෙසපොටේමියාව, ඊජිප්තුව, ඉන්දියාව සහ චීනය යන
සියලුම සංස්කෘතීන් වල උපත සිදු වී ඇත්තේ ගංගා ඉවුරු ඇසුරින්. වත්මන් ඉරාකය යනුවෙන් හැඳින්වෙන පුරාතන මෙසපොටේමියාව බොහෝ විට සැලකෙන්නේ ශිෂ්ටාචාරයේ තොටිල්ල හැටියටයි. මේ නම බිඳී අවුත් ඇත්තේ මධ්‍ය යන තේරුම දෙන මෙසෝස් සහ ගංගාව යන තේරුම දෙන පොටේමෝස් යන ග්‍රීක පද දෙක එකතු වීමෙන්. එහි තේරුම ගංගා දෙකකට මැදිව පිහිටි රට යන්නයි. චීන ශිෂ්ටාචාරයේ උපත සිදු වී ඇත්තේ යෙලෝ සහ යැන්සි ගංගා පදනම් කරගෙනයි. ඊජිප්තුව සැලකෙන්නේ නයිල් ගංගාවේ දායාදයක් ලෙසටයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ උපත සිදු වී ඇත්තේ ඉන්දු ගංගාවෙන්. ඒ ඉපැරණි සංස්කෘතීන් අතුරින් තවමත් නොනැසී පවතින්නේ චීන සහ ඉන්දියානු යන සංස්කෘතීන් දෙක පමණයි. ඔවුන්ගෙන් පැවත එන ජනයාත් ඔවුන්ගේ ජීවන රටාවත් වසර දහස් ගණනක අතීතයට උරුමකම් කියා පානවා. මේ කතාන්දරයේ හරය සමග ඈඳුන ගංගාවක් ශ්‍රී ලංකාවේ තිබෙනවා. මේ ගංගාව සමග බැඳෙමින් එක දිගට පැවත එන ඒ සංස්කෘතියත් පැරණි වගේම ජීවමාන එකක්. එය ඉන්දියානු සහ චීන සංස්කෘති තරමටම ඉපැරණි නොවුනත් තවමත් ජීවමාන ආකාරයනුයි පවතින්නේ. මේ වන විට එය වසර 2500කටත් වඩා ඉපැරණි. මේ සංස්කෘතියේ පදනම උනේ ජලයයි. රටේ සම්පත්වලට ජීවන ශක්තියට සහ කලාවන්ට පදනම සැපයුවේ ජලයයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ උතුරු මැද ප්‍රදේශ ඉහළ නගින උෂ්ණ දේශගුණයනුත් විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගිය තැනිතලාවලනුත් යුත් ශුෂ්ක භූමියක්. වියලි කලාප යනුවෙන් හැඳින්වෙන ඒ ප්‍රදේශවලට ලැබුණේ වසරකට අඟල් 75කටත් අඩු වර්ෂා පතනයක්. එය වුණත් ලැබුණේ කෙටිකාලීනව වැටෙන ධාරානිපාත වර්ෂාවෙන්. වසරින් බොහෝ කාලයක් තුල ඒ ප්‍රදේශය පැවතුනේ වියලි සහ ඇතැම් විට ශුෂ්ක දේශගුණයෙන් යුත් ප්‍රදේශයක් වශයෙන්. ඒ ප්‍රදේශයේ වසන ජනයාට ජලය ගබඩා කර තබා ගැනීමෙන් තොරව තම ජීවිතය පවත්වාගෙන යෑමේ හැකියාවක් තිබුණේ නැහැ. මුල් කාලවලදී කෙත්වල ජලය හැරවීම සඳහා කරන ලද්දේ මල්වතුය සහ එහි අතුගංගාවල් හරස් කර පස්, ලී දඬු, මැටි යොදා වේලි තැනීමයි. මේ අතුගංගා හැරවීමෙන් ඔවුන් කුඩා පතහවලට ජලය සපයා ගත්තා. කල් ගතවීමේදී ඔවුන් මේ පතහවල් විශාලත්වයෙන් මෙන්ම ගැඹුරින්ද වැඩි දියුණු කර ජලය රැස් කර තබාගත හැකි තඩාග බවට පත් කර ගත්තා. මුලදී ඔවුන් මෙහි වගා කරන ලද භෝගය උනේ වී නොවේ. කුරක්කන් වැනි කැල්සියම්, ප්‍රෝටීන් සහ යකඩ බහුලව ඇති ධාන්‍ය වර්ග. ඔවුන් කුරක්කන් වගා කරන ලද්දේ කැලය කපා එලිපෙහෙලි කර පුලුස්සා සකස් කරගත් කුඩා බිම් කඩවල් වල. ඒ වගාවෙන් ලබාගත් අස්වැන්න සෑහුනේ අවට වාසය කළ ජනයාගේ අවශ්‍යතාව පිරිමැසීමට පමණයි. මේ ක්‍රමය හැඳින්වුනේ හේන් ගොවිතැන යනුවෙන්. තාක්ෂණය දියුණුවීමත් සමග වේලි වඩාත් ශක්තිමත්ව ගොඩනැගෙන්නට වූ අතර පතහවල්ද විශාලත්වයෙන් දියුණුවන්නට වුණා. යකඩ භාවිතයට ගැනීමත් සමගම රතට හුරු දුඹුරු පැහැති තද පස මුලදීට වඩා විශාල ප්‍රමාණයෙන් හැරීමටත් පෙරලීමටත් එහා මෙහා කිරීමටත් පුළුවන්කම ලැබුණා. කළුගල් කැඩීමටත් ඒවා මට්ටම් කර කැටයම් කිරීමටත් යකඩ වැඩි වැඩියෙන් භාවිත වන්නට වුණා. මේ පතහවල් ගමට පහතින් පිහිටි කුඹුරුවලට ජලය සැපිය හැකි ආකාරයට කුඩා වැව් සහ ජලාශ බවට පෙරළුණා. ජලය විශාල ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීමෙන් වී වගා කිරීමට හැකි වූ නිසා ජනයාගේ ප්‍රධාන ආහාරය බවට පත්වුණේ බත්. වී වගා කිරීමට නම් කුඹුරු ජලයෙන් පිරී තිබිය යුතු නිසා ප්‍රමාණවත් ජල සැපයුමක් තිබීම අත්‍යවශ්‍ය කරුණක් වුණා. නිපුණතාවන් දියුණුවට පත්වීමත් සමගම ආදිකාලීන සිංහලයන් තම භූමියේ ස්වභාවික පිහිටීම ප්‍රයෝජනයට යොදා ගනිමින් එක් ජලාශයකින් පිටාර ගලන ජලය ඊළඟ ජලාශයට ගලා යන ආකාරයට භූමියේ විවිධ උස් මට්ටම්වල වැව් පෙළක්ම තැනුවා. වැවේ ජලය පහළින් පිහිටි කුඹුරුවලට ගලා යෑම පාලනය කළේ සොරව්වක් මගින්. එක් වැවකින් තවත් වැවකට ජලය ගලා යන ක්‍රමය අප අද හඳුන්වන්නේ එල්ලංගාව යන නමින්. ක්‍රිස්තුපූර්ව 4 වන ශතවර්ෂය වන විට විශාල වැව් තැනීමට තරම් මේ තාක්ෂණ ශිල්පය වැඩි දියුණු වී තිබුණා.
මුලින්ම තනන ලද විශාල වැව වන්නේ බසවක් කුලමයි. ඒ වැවෙන් සංකේතවත් වන්නේ ශ්‍රී ලංකාවේ මහා වාරි ශිෂ්ටාචාරයේ ආරම්භයයි. මල්වතු ඔය දිවයින පුරා පැතිර ගිය ජලමාර්ග ඇලවේලි සහ ජලාශ දාමයකම පදනම බවට පත් වුණා. සැතපුම් ගණනාවක් දුරට ජලය ගෙන යන ඇලමාර්ග බිහි කරමින් විශාල ගංගා හරහා යෝධ දියමන් කඩවල් සහ අමුණු ඉදිවෙන්නට පටන් ගත්තා. අනුරාධපුර ශිෂ්ටාචාරය විශාල ලෙස වැඩි දියුණුවට පත්වන අතර වාරයේ විශාලත්වයෙන් වැඩෙන්නට වූ ජලාශ එකිනෙකට ඈඳෙමින් මෙම ඇලමාර්ග දිගින් තව තවත් වැඩිවන්නට වුණා. මෙම දෙවන්ත වාරිමාර්ග ජාලය අතිවිශාල සම්පත් උපදවමින් වියලි කලාපය යෝධ ධාන්‍යාගාරයක් බවට පත් කළා. මේන් ලැබුණු මහා ධනස්කන්ධය නිසා අනුරාධපුරයේ රජවරුන්ට අති විශාල පරිමාණයේ ගොඩනැගිලි ඉදිකිරීමේ වරම ලැබුණා. වියලි කලාපය රජවරුන්ගේ රට යන අරුත් ඇති රජරට බවට පෙරළුණා. ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසයෙන් දැක්වෙන ආකාරයට ඒ කාලයේ බහුතර විශාල ජනකායකගේ වාසභූමිය වී තිබුණේ රජරටයි. මට මතකයි මම මුලින්ම වැඩිහිටියෙක් හැටියට රජරට ප්‍රදේශයට ඒ කියන්නේ රජවරුන්ගේ දේශයට මුලින්ම කරපු සංචාරයකදී මට හරිම ගැඹුරු හැඟීමක් දැනුණා. මට මතකයි මට ඒ භූමියේ ලොකු සම්බන්ධතාවයක් තියෙනවා වගේ දැනුණා. ගඟ දිගේ කරපු චාරිකාව ඇත්තටම ලොකු අභියෝගයක් වුණා. මොකද මම කැමරාම්පන්න හසුරුවමින් කුඩා බෝට්ටුවක වැඩිය සමබර නැති බෝට්ටුවක අපි ගමන් කරේ. ඒක ඇත්තටම ගොඩක් අලුත් අත්දැකීමක් වුණා. ඒ භූමි දර්ශනය හරිම ලස්සනයි. ඡායාරූපකරණයට උදේ පාන්දර ඉර නැගීමත් එක්ක අපි ගමන ආරම්භ කරේ. අහස ගොඩාක් රතු පාට ඉඳන් ලා රෝස පාට ඉඳන් රත්තරන් පාට දක්වා වෙනස් වෙන හැටි අපිට දැක්ක ගන්න පුළුවන් වුණා. ඉර එළිය රත්තරන් පාටින් වතුරේ පිළිඹුමු වෙලා තිබුණා. ඉපැරණි සමයේදී මල්වතුය ඔස්සේ මාන්තායි නැවතොටේ සිට අනුරාධපුරය දක්වා ඍජු ගමන් මාර්ගයක් වැටී තිබුණු බවට විශ්වාසයක් පවතිනවා. වත්මනේ මල්වතුය මුහුදට වැටෙන්නේ සැතපුම් 10 මාරක් පමණ ඊට දකුණින් පිහිටි අරිප්පුනම් ස්ථානයෙන්. කාලයාගේ ඇවෑමෙන් ගංගාවේ ගමන් මාර්ගය වෙනස් වී ඇති බවයි පෙනී යන්නේ. පුරාතනයේදී මල්වතුය වඩාත් උතුරු දෙසට වන්නට ගලා ගොස් මුහුදට වැටෙන්නට ඇත්තේ මෙකල මාන්තායි යනුවෙන් හඳුන්වන ස්ථානයෙන් බව සිතන්නට පුළුවන්. සියලුම ඓතිහාසික සහ සාහිත්‍යමය මූලාශ්‍රමකින් පෙන්눔 කෙරෙන්නේ වරාය පිහිටා තිබී ඇත්තේ මල්වතුවේ මෝය කටට නුදුරින් බවයි. විජය කුමරුගේ මනාලිය ඇගේ පිරිවරත් සමග පැමිණ ගොඩ බැස ඇත්තේ මේ නැවතොටට. මහා වංශයට අනුව මෙම ස්ථානයට මහාතිත්ත නැතහොත් මහා තොටුපොළ යන නම ලැබීමට හේතු වී ඇත්තේ ඒ සිදුවීමයි. වසර දහසකට ආසන්න කාලයක් පුරාවට ඉන්දීය සාගරයේ විශාලතම සහ වැදගත්ම වරාය ලෙස පැවති ඇත්තේ මහාතිත්ත හෙවත් මාන්තාය නැවතොටයි. ග්‍රීසිය, රෝමය, පර්සියාව, ඊජිප්තුව, ඉන්දියාව සහ චීනය යන රටවලින් වෙළඳුන් ඇදී ආ වෙළඳ පොළක් බවට එය පත්ව තිබුණා. පෙරදිග සහ අපරදිග අතර වෙළහෙළඳාම් කෙරණු ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙසටයි නැවතොට පැවතුනේ. චීනය, ගල්ෆ් ප්‍රදේශය, මධ්‍යධරණී ප්‍රදේශය, නැගෙනහිර අප්‍රිකාව සහ ඉන්දියාව වැනි දුරබැහැර රටවල සිට ගෙන ආ වෙළඳ භාණ්ඩ මෙහිදී අලෙවි කෙරුණා. මෙම නැවතොටෙන් උපයාගත් ධනය අනුරාධපුරයේ සමෘද්ධියට විශාල දායකත්වයක් සැපයුවා. ඕනම ශිෂ්ටාචාරයක ඕනම තැනක මුල පටන් ගන්න ජලය. අපේ රටේ පටන් ගැන්මත් සනිටුවහන් වෙන්නේ ජලය ආශ්‍රිතව. ඒ කියන්නේ මේ මල්වතු ඔය. මල්වතු ඔය තමයි අපේ රටේ හදවත. අපේ රටේ අඩිතාලම. පසු කාලයක ගොඩනැංගුණු ඔක්කොම ශිෂ්ටාචාර, දියුණු වාරිමාර්ග ව්‍යාපෘති ඔය හැම දෙයකටම මුල තමයි මල්වතුය. මල්වතුය සොයා මේ කියලා කියන මේ ගවේෂණාත්මක චාරිකාව අපි ගියේ සාම්ප්‍රදායික ඔරු වලින්.
සාම්ප්‍රදායික ඔරුවකින් යනකොට අපට අවට පරිසරයත් එක්ක බද්ධ වෙන්න තියෙන අවස්ථාව ගොඩක්ම වැඩි. අනිත් එක අපි මේ යන්නේ ජලය මත. ජලය මත යනකොට ගඟක් සාමාන්‍යයෙන් එකම විදිහට ගලන්නේ නැහනේ. ගඟ වක් වෙනවා, ආපහු හැරෙනවා, ගඟ පුළුල් වෙනවා, ගඟ පටු වෙනවා. ඉතින් අපිට මේ ඔක්කොමත් එක්ක හොඳටම අත්විඳින්න පුළුවන් වුණා මේ චාරිකාවේ. සමහර තැන්වල අපිට සිද්ධ වුණා ඇත්තටම කියනවා නම් උරුව උස්සන් යන්න. මොකද වතුර මට්ටම ඉතාමත්ම අඩුයි. ගඟ දෙපැත්තේ පඳුරු වලින් ගම් ඉවුර ගොඩක්ම මේ ඝනකමට වැවිලා. කිඹුල්ලුත් ඉන්නවා. ඒ වගේම සමහර තැන්වල ගඟ හොඳට පුළුල්ව විවෘත වෙනවා. එතකොට හරිම ලස්සනයි. ගඟ දෙපැත්තේ තියෙන ගස් ගඟ වෙතට නෙරිලා ඊළඟට ඒ අතුවල තියෙන මල් කොළ ගඟට වැටිලා හරියට මල් වත්තක් මැදින් යනවා වගේ. මල් වතු ඔය. මෙම ඓතිහාසික ගංගාව වැදගත්කම අතින් ඉහළ මට්ටමක පැවතියත් ඒ ගැන ප්‍රකට තොරතුරු ඇත්තේ ඉතා ස්වල්පයක් පමණයි. මල්වතුය අවසානයට ගවේෂණය කර ඇති තැනැත්තා ලෙස දැක්වෙන්නේ මහනුවර රජ කළ දෙවන රාජසිංහ රජුගේ ග්‍රහණයෙන් මිදී 1679 දී පලා යාම පිණිස ඒ මාර්ගය යොදාගත් රොබර්ට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතිකයායි. පෙරලා සිය රට ගිය පසු ඔහු තමා ලැබූ අත්දැකීම් ගොනු කර ලංකාවේ ඓතිහාසික සම්බන්ධතා නම් ග්‍රන්ථයක් සම්පාදනය කළා. 1681 දී ප්‍රකාශයට පත් කරන ලද මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාව පිළිබඳව ඉංග්‍රීසියෙන් රචනා කරන ලද මුල්ම කෘතිය වනවා. අප හැමදාම උදේ සිට රාත්‍රී දක්වා ගමන් කරමින් සිටියා. දිගටම ගඟ දිගේම ආපසු හැරෙන වක්‍රව ඇදගැසෙන ගඟ දිගේම තැනින් තැන මේ ගඟේ දෙපැත්තේ ගල් කොළුණු ලෝකයක්. කෙලින් සිටගෙන මෙන්ම තැන තැන වැටුණු ගල්කණු ගොඩවල්. මං හිතන්නේ පෙර කාලේ ගොඩ නැගිලි විය යුතු. ඒ වගේම තැන් 3-4කදීම ගලින් කළ පාලම්වල නටඹුන්. ඒවායේ සමහර අවශේෂ තාමත් කෙලින් ඇති ගල් කණු මත නැගී සිටිමින්. බොහෝ තැන්වල ගඟ තුළට හැදූ තොටමුණු දක්නට ඇත්තේ වැටුණු ගල් කණු ලෙස. තමන්ව සොයා ගැනීමට නොහැකිවන ආකාරයට හොරෙන් ඔහු සහ ඔහුගේ සගයා අනුරාධපුරයේ සිට අරිප්පු දක්වා වැඩිදුර ප්‍රමාණයක් ගමන් කර තිබුණේ පසුපසට යමින්. අපගේ අරමුණ වන්නේ නොක්ස්ගේ ගමන අවසන් වූ තැනින් ගමන් අරඹා මල්වතු ඔය දිගේ ඉහළට ඔරුවලින් යාත්‍රා කරමින් ලබන වසරේදී අනුරාධපුරය දක්වා වැටී ඇති ගංගාවේ ගමන් මඟ සොයා යෑමයි. වැව්බැඳි රජරටේ ඉතිහාසය පැරණි මල්වතු ඔයේ නිල්දිය මත පන ගැහුණි පෙරවුන් දවස බිම සවුසිරි කළ බැවිනි අදටත් රන්දියේ මල් පාවඩ සැදුනි. ගමන් මගේ දර්ශන කැමරාගත කරනු ඇත්තේ තරිදු අමනුගම සහ හිරන්‍යා මල්වත්ත යන ඡායාරූප ශිල්පීන් දෙදෙනායි. මේ ගමනේ අරමුණ වන්නේ අප පසු කරමින් යන ඉසව්වල වටපිටාව නිරීක්ෂණය කරමින් පුරාතන ලංකාවේ පැවති පරිසරය, වාරිමාර්ග පද්ධති සහ ආදිකාලීන ගැමි ජීවිතය යන අංශවල මූලාරම්භයන්ට අදාළ තොරතුරු වාචිකව සහ සේයාරූ අනුසාරයෙන් වාර්තාගත කිරීමයි. අප චාරිකාවේ යෙදෙන අතරවාරයේත් අපගේ කතාන්දරය ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන් මාලාවක් මගින් එළි දැක්වීමට අදහස් කරනවා. මෙය අපගේ අරමුණේ මුල් අදියරයි. ගඟේ පවතින යාත්‍රීයතාවය සහ භූමියේ ස්වභාවය අනුව චාරිකාව සිදු කරන්නේ අදියර කිහිපයකින්. මුල් අදියර අරිප්පු සිට මඩු දක්වාත්, දෙවන අදියර මඩු සිට තන්ත්‍රිමලය දක්වාත්, අවසාන අදියර තන්ත්‍රිමලයේ සිට අනුරාධපුරය දක්වාත් සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. So for me, this is a journey of connectivity. A river is nothing if not a great connector. And so geographically,
was a connection between Anuradhapura, which was a great commercial centre and part of the maritime Silk Route, and with Maltai, which was this port, a very important port on the Gulf of Mannar. There's also a really important historical connection for us because we're canoeing up into the landscape of our ancestors, and on the way we can have many questions about ourselves, who we were, who we are, and who we could be. ගංදියේ කළ සංචාරයකින් පවත්වන ඡායාරූප ප්‍රදර්ශනයක් මින් ඉහත ශ්‍රී ලංකාවේ පවත්වා ඇත්තේ නැහැ. ජලය මත රැඳී හිඳමින් ඡායාරූප ගත කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. එය දුෂ්කර, අභියෝගාත්මක මෙන්ම අවදානම් සහගත කාර්යයක්. ඇතැම් තැනක ඔයේ ජලය ගැඹුරුයි. එවිට ඔරුව පැදීම පහසුයි. තවත් තැනක ජලය ඉතා නොගැඹුරු නිසා ඔරුව තල්ලු කරගෙන ඇදගෙන නැත්තම් ඔසවාගෙන යාමටයි සිදුවන්නේ. ඡායාරූප ගැනීමේ වේදිකාවක් වශයෙන් යොදා ගැනීමට ඔරුව නොසෙල්වී ස්ථාවරව පවතින දෙයක් නොවේ. ඔරුවේ සමබරතාව පහසුවෙන්ම නැති වෙන්න පුළුවන් වගේම ජලය පිරුණොත් ඔරුව ගිලෙන්නත් ඉඩ තිබෙනවා. එසේ වුවත් භූදර්ශන තලය පසු කර ජලය මතු පිටින් ලිස්සා යමින් ඔරුවත් පරිසරයේම අංගයක් බවට පත්වනවා. ඔබ දකින දේ, ඔබට ඇසෙන දේ ඔබ තුළ ජනිත කරන්නේ ගැඹුරු හැඟීමක්. ඡායාරූපයක් කියන්නේ අප ගොඩනගපු කතාවක්. එය සැබෑව නැවත සකස් කොට නිර්මාණය කරන ලද්දක්. අප දුටුව දේ අපට තවත් කෙනෙකුට පෙන්වන්න බැහැ. අප දුටු දෙයක් තව කෙනෙකුට දකින්නත් බෑ. නමුත් අපට එය බෙදා හදා ගන්න පුළුවන්. අප බෙදා හදාගන්නේ අපට බෙදා හදා ගන්නට පුළුවන් දේ. ශ්‍රී ලංකාවේ ඉපැරණි නටඹුන් අතුරින් බොහොමයක් පිළිබඳව විශාල වශයෙන් වාර්තාගත කර තිබුණත් රටේ වාරිශිෂ්ඨාචාරයේ හදවත වන එහි ගංගා පිළිබඳ ගවේෂණයක් මින් පෙර කිසි දිනක නිසි ආකාරයෙන් සිදු කර ඇත්තේ නැහැ. කොම ගොවි ජනතාවින් ගන්දිමලේ ඒ සියලු දෙනාගේ හදවත වගේ ආදරය කරන තැනක් තමයි මල්ලතුව. මල්ලතුවෙන් වෙන්නේ බොහෝ දුරට කුෂිකර්මාන්තය නගා සිටුවා ගැනීමට වැස්ස නැති අධික කාලයක් තිබ්බා. පහුගිය කාලේ අවුරුදු 7-8 එක දිගට වැස්ස නැති කාලයක් තිබ්බා. ඒ හැම කාලයකම මේ මල්ලතුවේ වතුර ගලා යෑම කවදාකවත් නැති වෙලා නැහැ. බොහෝ දුරට ගොඩක්ම නියං කාලය කියන්නේ අපි අගෝස්තු මාසේ වෙනකොටත් මල්ලතුවේ වතුර බිඳුවක් හරි ගලාගෙන යනවමයි පහළට. ඒක බොණ්ඩ ප්‍රයෝජනවත් උනේ මේ ප්‍රදේශයේ සියලුම දෙනාට මල්ලතුවේ වැව් හිඳිලා, ලිං හිඳිලා, වෙන තියෙන ඇලදොල ගංගා හිඳිලා, සියලු දේ හිඳිලා ගියත් මල්ලතුවේ කවදාකවත් හිඳිලා නැහැ. අවසානට වෙයිලා නැහැ. පුරාතන ලංකාවේ ජීවනාලිය වුණේ ජලයයි. රටේ සියලුම ජන කොටස් වලට සේවය සැලසූ පද්ධතියක ජීවනාලිය බවට පත්ව තිබුණේ ජලයයි. මෙහි මූලිකම ලක්ෂණය වුණේ ගංගා ජලය ප්‍රයෝජනයට ගැනීමට ඔවුන් දැක්වූ හැකියාවයි. ගම්බද වැව පෝෂණය කළ විට ජනයාට බීමට, සේදීමට, නෑමට, ආහාර පිසීමට, මසුන් ඇල්ලීමට වගේම ගොවිතැනට අවශ්‍ය ජලය ඉන් සැපයුණා. එසේම ජනයාට සත්ව පාලනයට, ආහාරයට ගන්නා භෝගවගාවට, මැටි බඳුන් තැනීමට අවශ්‍ය මැටි හාරා ගැනීමට ඉඩ සැලසී තිබුණේ ගංගාවෙන්. ආගමික විශ්වාස සමග බැඳුණු චාරිත්‍ර විධි ඉටු කිරීමටත්, එක් රැස් වී කතාබහේ යෙදීමටත්, සිනාවෙන්, විනෝදයෙන් හා කෙලිදෙලෙන් කල් ගත කිරීමටත් ඔවුන් යොදාගත් තැන් වුණේ ගංගාව සහ වැව් පිටියයි. ජලය නැති තැන වාරිමාර්ග ක්‍රමයක් තිබිය නොහැකි. වාරිමාර්ග ක්‍රමයක් නැති තැන මහා වැව් තිබිය නොහැකි. මහා වැව් නැති තැන ඇසට පෙනෙන තෙක් මානයේ විහිද ගිය විශාල කෙත්යායවල් තිබිය නොහැකි. රජරට හැම බිම් අඟලකම වගා කර තිබූ ගොයමේ අති විශාල සහල් අස්වැන්න නොමැති වී නම් ඉපැරණි ලංකාවේ යෝධ දාගැබ් ඉදිකිරීමට අවශ්‍ය සම්පත් කන්දරාව සපයා ගැනීමේ හැකියාවක් නොතිබෙන්නට ඉඩ තිබුණා. එසේ වූවා නම් රුවන්වැලි මහා සෑයක් ඉදි නොවන්න ඉඩ තිබුණා. ඒ වගේම අභයගිරි සෑයක් සහ ජේතවනාරාමයක් ඉදි නොවන්නත් ඉඩ තිබුණා.
මේ චාරිකාව වත්මන් යුගයේ කිසි දිනක දරා නොමැති ප්‍රයත්නයක්. මල්වතෝය කිසි දිනක මොනයම් හෝ ගවේෂණයකටවත් හැදෑරීමකටවත් ලක් කර ඇත්තේ නැහැ. ජලය නොතිබුණා නම්, ගංගාව නොතිබුණා නම් අනුරාධපුර ශිෂ්ටාචාරය කිසි දිනක බිහිනවන්නට ඉඩ තිබුණා. මල්වතෝය පිරික්සා බැලීමට කෙරෙන චාරිකාව අපගේ ශිෂ්ටාචාරයේ හදවත කරා කෙරෙන ගමනක්. එය අප විසින් අප ගැනම කෙරෙන ගවේෂණයක්ද වනවා. ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට සියවස් 5කට ඉහතදී සහ බුදුන් වහන්සේ අනිත්‍යතාවයේ සදාතනික පරම සත්‍ය දේශනා කරමින් සිටි සමයෙහි ග්‍රීක දාර්ශනිකයෙකු වූ එෆිෂසයේ හෙරක්ලීටස් මේ ආකාරයේ නිරීක්ෂණයක් කර තිබෙනවා. කිසිදු මිනිසකු එකම ගංගාවට දෙවරක් නොබසිනු ඇත. එය පෙර ගංගාවම නොවන නිසාත් මිනිසා පෙර මිනිසාම නොවන නිසාත්ය.
හැදෙන වැඩෙන රට මගේම මව් රට මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මව් රට මගේ සිරිලක ගැන ලොවට කියමි මම මගේ සිරිලක ගැන ලොවට කියමි මම සුර පුරයක් වෙන ලොවේ මෙවැනි නැත මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මව් රට මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මව් රට එදිතර කම ඇති කම්මැලි කම නැති එදිතර කම ඇති කම්මැලි කම නැති ළමයි සිටින රට මගේ මේ සිරිලක මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මව් රට මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම